समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස ගාරවෝච නිවාතෝච සන්තුට්ඨ තීච කතඤ්ඤුතා කාලේන ධම්ම ශවණං ඒතං මංගල මුත්තමං තී සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහවත් පිරිස මේ සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු ප්‍රමාණයක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ බලාපොරොත්තුවත් අවසන සැප සහිත ප්‍රතිපදාවකින්
උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහාත් මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි. සද්ධර්ම දානයාගේ මහත්ඵල භාවය මේ පින්නතුන් ඊටාම හොඳින් අවබෝධ කරගෙන තමයි මේ වාගේ පින්කම් සංවිධානය කරගන්නේ. ඒ නිසා නිතර නිතර බණ අහලා මේ ලෝක ධාතුවේ තියෙන උතුම්ම දානමය පින්කම මුදුන්පත් කරගන්න ලෑස්ති වෙන වෙලාවේ මේ සත්පුරුෂ පිරිසට අනුශාසනාව සිදු කරන්න මම මාතෘකා කරගත්ත ගාථා රත්නයයි මුලින් සිහිපත් කරන්නට යෙදුනේ. මේ ගාථා රත්නයේ අන්තර්ගත වෙන්නේ අපි හැමෝම දන්න මහා මංගල සූත්‍ර දේශනාවේ. අපේ බුදුරජාණන් වහන්සේ මංගල කාරණා පැහැදිලි කරමින් දේශනා කරපු සූත්‍ර දේශනාවක්. මංගල කාරණා හැටියට දේශනා කොට වදාළේ මේ ලෝකේ තියෙන උතුම්ම කරුණු ටික. මීට වඩා තවත් උතුම් කරුණු ලෝකේ නැහැ. ඒ උතුම්ම කාරණා නිසායි මේවට මංගල කියන නම ලැබුණේ. එhmenan අපි මේ ධර්ම මාතෘකාව කරගත්ත ගාථා රත්නයේ ඇතුලේ උතුම් මංගල කාරණා පහක් අන්තර්ගත වෙලා තියෙනවා. ගාරවෝච නිවාතෝච ගරු කළ යුත්තන්ට ගරු කිරීම. නිවාතෝච කියලා කිව්වේ නිවාත ගුණය. යටහත් පහත් බව. ඊළඟට සඳහන් කළා ලද දෙයින් සතුටු වීම. කළ ගුණ සැලකීම සුදුසු කාලයේහි ධර්ම ශ්‍රවණය කිරීම. මේ ගාථා රත්නයේ අන්තර්ගත මංගල කරුණු පහ. මේ කාරණා පහම සාකච්ඡා කරන්න දීර්ඝ කාලයක් ගත වෙනවා. එයින් එක කරුණක් අරගෙන අපි ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. මේ නිවාත ගුණය කියන එක අද ධර්ම මාතෘකාවේ හැටියට මම යොදාගත්තා. නිවාත ගුණය. එහෙම නැත්තම් නිර්හංකාර බව. උඩඟු නොවන බව. හැම දිනාටම සුහදශීලීව කටයුතු කරන එක කොච්චර වටිනවද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. එතකොට මෙතන පැහැදිලි කරනවා මේ නිවාත ගුණයෙන් යුක්ත කෙනා හරියට අං සිඳුන වෘෂභෙක් වාගේ කියලා. එයාගේ අං දෙක සිඳිලා ගියහම එයා ගාව තියෙන අර වෘෂභයෙකුගේ තියෙන ස්වභාවයට වඩා තමන් ළඟට ඇවිල්ලා කන අත ගෑවත් ඇඟ අත ගෑවත් මොනවා කළත් එයා බිම් බලාගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. දල සිඳුන සර්පෙක් වාගේ. ඒ සර්පයාගෙන් දල සිඳුනට පස්සේ එයාගේ සැබෑ ස්වභාවය බොහොම වෙනස් වෙනවා. දල සිඳුන සර්පෙක් වාගේ අං සිඳුන වෘෂභෙක් වාගේ නිවාත ගුණයෙන් යුක්ත පුජ්‍යලයක් හැම කෙනෙකුටම බොහෝම කාරුණිකයි. ඕනෑම කරුණක් ළඟ ඉවසලා කටයුතු කරනවා. අනික් අය මොනවා කීවත් තමන් සැලෙන්නේ නැති පුජ්‍යලයක් බවට පත් වෙනවා. බොහෝම ශ්‍රේෂ්ඨ ගුණයක් හැටියට භාග්‍යතුන් වහන්සේ ඒක සිහිපත් කරන්නට යෙදුණා. එතකොට අනික් පුජ්‍යලයා නිවාත ගුණෙහි නොපිහිටියා වූ පුජ්‍යලයා. මේ බොහෝ වෙලාවට තමන්ගේ ධනවත්කම, තමන්ගේ උගත්කම, තමන්ගේ වෙනත් උසස් තත්වයන් පිළිබඳ ලෞකිකව අපි දකින උසස් තත්වයන් පිළිබඳව, තරුණකම පිළිබඳව, රූපය පිළිබඳව, කුල පරම්පරාව පිළිබඳව බොහොම ඉහළින් කල්පනා කරනවා. හරියට තමන්ගේ ආත්මය කොඩියක් වගේ තමන්ම ඔසවාගෙන අන් අය පහත් කොට සලකමින් තමන් උසස් යයි කල්පනා කරමින් කටයුතු කරනවා. එහෙම කටයුතු කරන අය සමාජයේ සියලු දෙනා සමගම එකතු වෙන්නේ නැහැ. තමන්ට ගැළපෙනවා කියලා හිතන යම් පිරිසක් එක්ක විතරක් එකතු වෙලා කටයුතු කරනවා. නමුත් වෙනතනේ
අපේ බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබුවේ එදා මෙදා තුර විශ්වයේ තියෙන උසස්ම කුලයේ පාදක කරගෙන ශාක්‍ය වංශය. ශාක්‍ය වංශයේ ඉපදිලා අවුරුදු 29ක විතර ගිහි ජීවිතයක් ගත කරලා ගිහි ගෙදරින් නික්මිලා අබිනිෂ්ක්‍රමණය කරලා ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබා ගත්තා. ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන සක්වලවල් කෝටි ලක්ෂයකට අධිපති මහ රජු බවට පත් වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ ළඟ කිසිම උඩඟුකමක් තිබුණේ නැහැ. මාන්නක්කාර බවක් කිසිම ආකාරයකින් තිබුණේ නැහැ. සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේ කාරුණික වුණා. ඒ කරුණ අපි බොහොම දන්නවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක. ඒ කියන්නේ පැවිදි අයට විතරද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් පිරිසම බුද්ධ ශ්‍රාවක. එහෙමනම් අපේ ශාස්ත්‍රූන් වහන්සේ ගාව නැති අමුතු උඩඟුකමක් අහංකාරකමක් අපි ගාව ඇති වෙනවා නම් අපි තාම ශාස්ත්‍රූන් වහන්සේට ගරු කරන අය බවට පත් වෙලා නැහැ. එහෙමනම් තාම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක වුණාද කියන කාරණාව සම්බන්ධවත් එතකොට ගැටලුවක් තියෙනවා. මොකද ශාස්ත්‍රූන් වහන්සේ ළඟ නැති අමුතු උඩඟුකමක් අපි ගාව ගොඩ නැගෙනවා නම් අපි තාම ඒ ශාස්ත්‍රූන් වහන්සේට කීකරු වෙච්ච අයට නෙමෙයි. හැබෑම බෞද්ධයා මේ අහංකාරකම් උඩඟුකම් මාන්නක්කාර වලින් තොර වෙච්ච කෙනෙක්. මුළු සම්මා සම්බුද්ධ ශාසනයම එහෙමයි. අපේ පින්නතුන්ට මතක ඇති ශාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච කුමාරවරු පිරිසක්. පැවිද්දට එනකොට ඒ ශාක්‍ය වංශයට වඩා ටිකක් එදා පහත් යයි සැලකුණ පහත් කුලයක කෙනෙකුත් එක්ක ආවා. උපාලි කියලා කෙනෙක්. කපු කුලේ. නමුත් මේ ශාක්‍ය කුමාරවරු භාග්‍යතුන් වහන්සේට මොකද්ද සඳහන් කළේ? ස්වාමීනි ඉස්සරලා උපාලි පැවිදි කරන්න. ඊට පස්සේ අපි උන්වහන්සේට හැමදාම වඳින්න ඕනේ. ඒ තමන්ගේ මානෙ නැති කරගන්න. ඒ තරම් උසස් බවක් මේ ශාසනයේ තිබුණා. එහෙම නැත්නම් ඒ ශාසනයේ ශ්‍රාවකයෝ ළඟ අපි ළඟත් ඒ ගතිගුණ එහෙම්මම දියුණු වෙච්ච තරමට තමයි අපි හරියටම ශාස්ත්‍රඥ වහන්සේට ගරු කරපු අය බවට පත් වෙන්නේ. නමුත් සමාජයේ දිහා බලහම ඊට වඩා වෙනස් ස්වභාවයක් තමයි පේන්නේ. නමුත් ඒ හුඟක් අය කියන්නේ අපිත් බෞද්ධ කියලා. සමහර අය තාමත් කුලමානිය ඔළුවේ තියාගෙන ඉන්නවා. සමහරලාට පහත් යයි සම්මත කියලා සමහර කුලයක් එක්ක කිසිම ගනුදෙනු කිරීමක් නැහැ. සමහර ගෙදරක ගියහම විවිධ විදිහේ පුටු තියෙනවා. ඊටාම මිටියට හදාපු බංකුත් තියෙනවා. සමහර තැන් වලින් අහපුවාම ඒ අය කියලා තියෙන්නේ ඒ පහතින් හදලා තියෙන බංකු මේ පහත් කුලවලයිට ඉඳ ගන්නලු. ඒ කියන්නේ අපේ ගෙදර ආවත් හොඳ පුටුවක් දෙන්නේ නැහැ. සමහර පන්සල් අරගත්තාම සමහර දායක පිරිස් ඒ පන්සල් වලට යන්නේ නැහැ. ඇයි ඒ පන්සල තියෙන්නේ අඩු කුලයේ ගමකලු. ඒ පන්සල හදලා තියෙන්නේ කුල හීනායලු. එහි පින්කමක් තිබුණත් ඒගොල්ලෝ යන්නේ. හේතුව අර කුල හීනයි කියන අයත් එක්ක එකට ඉඳගෙන බණ අහන්න වෙනවා. සමහරලාට එකකට ඉඳගෙන කෑම කන්න වෙනවා. තව වෙලාවක එකට ඉඳගෙන වන්දනා කරන්න වෙනවා. ඒකට ඒගොල්ලෝ කැමති නැහැ. ඒ හින්දා යන්නේ. තව සමහර පිරිසක් ඉන්නවා පැවිදි වෙච්ච කෙනෙකුටවත් වඳින්න කැමති නැහැ. ඒ හාමුදුරුව පහත් කුලියේ. එහෙම එකක් තියෙනවද මේ බුද්ධ ශාසනයේ? ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ. අපි කොච්චර දුප්පත්ද? ඒ හාමුදුරුව පහත් කුලියේ.
තව සමහර අය කියනවා ඒ පැත්තේ කට්ටිය මහාන කරලා බෑ. මේ අපේ නෑදෑයෝ ලව්වා, අපේ පවුල් වල ලව්වා ඒ අයට වඳින්න ගැලපෙන්නේ නැහැ. තාම මේ ශාසනයේ හුළඟවත් වැදිලා නැහැ. නමුත් අපි හිතාගෙන ඉන්නේ අපිත් බුද්ධ ආගමේ කියලා. කොයිතරම් අසරණද? කොයිතරම් දුප්පත්ද? තව ඉතින් මිනිස්සුන්ගේ මානෙන් ඉදිමිච්ච තැන් ඕන තරම් මේ සමාජය අපිට හම්බ වෙනවා. ඒකයි මං කිව්වේ රූපේ නිසා මානෙ ඇති වෙනවා. ධනෙ නිසා මානෙ ඇති වෙනවා. උපන්තන නිසා මානෙ ඇති වෙනවා. උගත්කම නිසා මානෙ ඇති වෙනවා. ධනවත්කම් නිසා මානෙ ඇති වෙනවා. මේ බොහෝ දේවල් වලින් මානෙ ඇති කරගන්නවා. සඳහන් කළා රාජකුමාරයාත් රොඩි කොළුවත් ඉපදුනේ කොතනින්ද කියන කාරණාව හිතන්න කියලා. රාජකුමාරයා ඉපදුනෙත් මව් කුසක. අර සැඬොල් කුලයේ කෙනා ඉපදුනෙත් මව් කුසක. එහෙනම් රාජබිසවගේ කුස ඇතුලේ මණික් කුටියක් තිබුණා නම්, රත්තරන් කුටියක් තිබුණා නම් කමක් නැහැ. නමුත් ඒ අම්මලා දෙන්නගෙම කුස ඇතුලේ ඊටාම අප්‍රසන්නයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඉතින් අපි මේ ධර්ම කරුණු දන්න නිසා ඒ කුසවල් දෙකේ කිසිම වෙනසක් නැහැ. ලේ සරව මල මුත්‍රාදියෙන් පිරීලා තමයි තියෙන්නේ. ඊටාම අපහසුයෙන් තමයි දෙන්නම කුස ඇතුලේ හිටියේ. ධර්මයේ සඳහන් කළේ කොහොමද? සීතල වෙලාවක ගස් බෙනයකට රිංගගත්ත වඳුරු පැටියෙක් ඉන්නවා වගේ. දෙන්නම හිටියේ එහෙමයි. මේ කුස ඇතුළට වෙලා දසමාසයකට ආසන්න කාලයක් මේ දෙන්නම අනන්ත දහදුක් වින්දා. උපදින්න ලෑස්ති වෙනකොටත් ඒ දෙන්නම එකහම සමාන දුකක් වින්දා. මව් කුසෙන් එළියට එනකොටත් ලේ සරව මල මුත්‍රා වල තැවරිලා එළියට ආවා. ඉතින් ඒ දෙන්නගෙම කිසි වෙනසක් තිබුණේ නැහැනේ. ආයෙත් ඒ දෙන්නටමත් තියෙන්නේ මේ වගේම කුණප කොට්ටාස දෙකක්. ඒ නිසා මේ උපදිනකොටම අහවල් කුලයේ කියලා උසස් පහත් බවක් කිසිම පුජ්‍යලයකට නැහැ. ඉපදුනාට පස්සේ ඒ අය කරන කටයුතු වලින් උසස් පහත් බව තීරණය වෙනවා. ඒකනේ උසස් පහත් බව තීරණය වෙන්නේ. යමෙක් පස්පව් කරනවා නම්, යමෙක් දස අකුසල් කරනවා නම් එයා ඊටාම අහිංසක පහත් පුජ්‍යලෙක්. නමුත් යමෙක් බොහෝම ඉහළින් දස කුසල කර්මපතයන් සම්පූර්ණ සමාදන් වෙලා මනාව දස කුසල් පූර්ණේ කරනවා නම්, මනාව තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නවා නම් ඒ පුජ්‍යලයා බොහොම උසස් පුජ්‍යලෙක්. අර ඉපදෙනකොට ආපු කුලයේ ගැන කතාවක් බුද්ධ ආගමේ එහෙම එකක් නෑ. ක්‍රියාවෙන් තමයි පුද්ගලයා උසස්ද පහත්ද කියලා තීරණය කරලා තියෙන්නේ. කෙසේ වෙතත් මනාව භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දැකපු අය පුදුමාකාර කීකරුයි. මාන්නයක් හිතේ ඇති කරගන්න එකම පාප කර්මයක්. මොකද ඒ මානය නිසා හැම වෙලාවෙම තව කෙනෙකුගේ හිතක් රිදවන එකමයි කරන්නේ. ඒ නිසා මේක අකුසල කර්මයක්. කෙනෙක් නිරන්තරයෙන් දැඩි මානයකින් මත් වෙලා ඉන්නකොට ඒ පුජ්‍යලයෝ ඊළඟට උපදින්නේ මානේන මක්කට හෝති. වඳුරු වෙලා ඉපදෙනවා කියලා සඳහන් කළා. අතිමානේන කුක්කුටෝ. තවත් බොහොම බහුලව මාන්නේ තියෙන අය මරණින් පස්සේ සුනකයෝ වෙලා ඉපදෙනවා. ඉන් පස්සේ නැවත කාලාන්තරයක් ඒ විදිහට දුක් විඳලා ආය මනුස්ස ලෝකෙක ආපුවාම දැන් කතා කරනවානේ පහත් කුලයක කියලා. ආන් ඒ වාගේ පහත් තැන්වල උපදින්න ඒ අයට සිද්ධ වෙනවා. එහෙනම් අද එහෙම කෙනෙක් ගැන කතා කරනවා නම් ඒ පෙර මේ වාගේම මාන්නේ තිබුණා වෙන්නේ. නමුත් අද මම ඒ වාගේ මාන්නෙන් ඉදිමෙන්න ගියහම මටත් එතෙන්ටම යන්න වෙන බව ධර්මයේ නොදන්න නිසාද කොහෙද ඒ අය දන්නේ නැහැ. ඉතින් මේ නිවාත ගුණය පැහැදිලි කරනකොට මේ කරුණු කොහොම අපූර්වට භාග්‍යතුන් වහන්සේ විස්තර කළා.
එතකොට මේ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨත්වයත් පැහැදිලි කළා. අපි සිහිපත් කළා ශාක්‍ය වංශික කුමාරවරු පැවිදි වෙනකොට උපාලි කලින් පැවිදි කරන්න කිව්වා. ඒ වඳින්න. මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා ආර්යයන් වහන්සේලා කොයිතරම් ශ්‍රේෂ්ඨද? ක්‍රියාව අනුව ඕනෑම කෙනෙක් උතුම් වෙනවා කියලා අපි සිහිපත් කළානේ. අපේ පින්නතුන්ට මතක ඇති. සුනීත කියලා කසල සෝදකෙක් හිටියා. එයාගේ වෘත්තිය කසල සෝදන එක. එදා බ්‍රාහ්මණවරු වෙනකොට ඒ වාගේ අය මගතොටේ පේන්නේ ඉන්න හොඳ නැහැ. එහෙම වුණොත් කස පාර ගන්නවා. බ්‍රාහ්මණවරු සැලකුවේ ඒක ඊටාම අවාසනාවක් හැටියට ඒගොල්ලෝ දකින්න එක. බ්‍රාහ්මණයෝ ඒගොල්ලෝ දකින්න කොහොමත් කැමති නැහැ. ඒ නිසා තමන් ගමනක් යනකොට පොඩි සීනුවක් නාද කර කර තමයි යන්නේ. එතකොට මේගොල්ලෝ දැනගන්නවා බ්‍රාහ්මණයෙක් කෙනවා. ඉක්මනට හැංගෙනවා. නැත්තම් කසපාර වදිනවා. භාග්‍යතුන් වහන්සේ වඩින දවසකත් සුනීත දුවගෙන ගිහිල්ලා හැංගුණා. නමුත් භාග්‍යතුන් වහන්සේට පේන්නේ නැතුව සුනීතට මේ ලෝකේ හැංගෙන්න තැනක් තිබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සුනීතට කතා කළා. කරුණු කාරණා ඇහුවහම සුනීත කිව්වා උසස් අය එනකොට අපිට පාරිතොටේ පේන්නේ ඉන්නේ එක තහනම් කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මට එහෙම එකක් නෑ සුනීත. සුනීත කැමති නැද්ද මහාන වෙන්න? සුනීතට උත්තර නැතුව ගියා. සුනීත කවදාවත් බලාපොරොත්තු වෙච්ච කතාවක්ද ඒක? ස්වාමීනි අපි වාගේ කවුද මහාන කරන්නේ? එහෙම සඳහන් කරලා නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා සුනීත මම මහාන කරන්න. සුනීත එක්ක ගිහිල්ලා පැවිදි කළා. සුනීත පැවිදි කළා. සුනීත භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය ඉගෙන ගත්තා. කමඨහන් ඉල්ලගෙන භාවනා කළා. මහ ඝන කැලෑව මැද්දේ. උන්වහන්සේ සව් කෙලිස් නැසලා එක දවසක් අති උතුම් අරහත් මාර්ගය ලබා ගත්තා. අරහත් ඵලය ලබා ගත්තා. පිනතුනි බ්‍රහ්ම රාජෙක් මහා බ්‍රහ්මයා සුනීත මහරහතන් වහන්සේ ළඟට ආවා. දකුණු දන මණ්ඩල බිම තියලා වම් දන මණ්ඩල මත තමන්ගේ වම් අතේ වැලමිට තියලා දෝත එකතු කරලා උන්වහන්සේ ළඟ වන්දනා කරගෙන මේ මහා බ්‍රහ්ම රාජයා සුනීතයන් වහන්සේට කියනවා පුරුෂ අජානීයයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඇයි මේ අජානීය කියලා කියන්නේ? බය නැති උතුමාණන් වහන්සේ. ණය නැති උතුමාණන් වහන්සේ. ඇයි බය නැහැ කියලා සඳහන් කළේ? සංසාරයේ කිසිම බයක් නැහැ රහතන් වහන්සේට. උන්වහන්සේ සසරින් එතර වෙච්ච කෙනෙක්. උන්වහන්සේ කාටවත්ම ණය නැහැ. එහෙනම් අජානීය. තාම නිර්භයයි. එහෙනම් පුරුෂ අජානීයයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ අති උතුම් ශ්‍රේෂ්ඨ භූමිය ස්පර්ශ කරපු නිසා උන්වහන්සේ ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වුණා. තාමත් කසල සෝදකද? නෑ, දැන් කසල සෝදක නෙමෙයි, දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පවා වන්දනාව ලබන කෙනෙක්. එහෙමනම් මේ ශාසනයේ ඒ අති උතුම් ආර්යයන් වහන්සේලා තුල තිබුණේ මහ පුදුම නිහතමානී බවක්. ඒ සඳහා කරුණු දක්වන්නේ මේ පිටකේ පුරාම එවන් කරුණු වලින් පිරීලා තියෙනවා. සුණාපරන්තයට ගියපු පුන්නහාමුදුරුවෝ. සුණාපරන්ත වැසියෝ කොයිතරම් දරුණුද? ඔබ එහාට වඩිනකොට ඔබට කරදර කළොත් ඒගොල්ලෝ මොකද කරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අහපුවාම උන්වහන්සේ දුන්න උත්තර පෙළ කොච්චර අපූර්වද? අපි පින්වතුන් දන්නවා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානියා පළවෙනියා සංඝ ශාසනයේ ප්‍රධානිය කවුද කියලා. එතෙන්ට අයිති උනේ සරියුත් මහ රහතන් වහන්සේ. සියලු සංඝයාගේ පළවෙනියා. සරියුත් මහ රහතන් වහන්සේ ඒ තරම් උතුම් තැනක හිටියේ. උන්වහන්සේගේ ප්‍රඥාව
භාග්‍යතුන් වහන්සේ කොහොමද දැක්කුවේ? මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැටිච්ච වැහි බින්දු ගාන කොච්චරද සාරිපුත්ත කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නේ අහලා ඉවර වෙනකොට උත්තරේ එනවා. සඳහන් කළා ඒක උපමාවක් නෙමෙයි. ඒක සාරිපුත්තයන්ගේ ප්‍රඥාවමයි කියලා. ඒ තරම්ම ප්‍රඥාවක් තිබුණා. සංඝ ශාසනයේ ප්‍රධානිය වෙලා හිටියා. හරියට අපිට දෙවෙනි බුදු කෙනෙක් වගේ. එක දවසක් උන්වහන්සේට එක භික්ෂූන් වහන්සේ නමක් චෝදනා කළා. කිසිම හේතුවක් නැතුව ඊර්ෂ්‍යාව නිසා චෝදනාවක් කළා. මොකද්ද කරපු චෝදනාව? බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි අර සාරිපුත්තයන් මගේ ඇඟේ හැප්පුණා. මගේ සිවුරු ගැටවටුව කැඩිලා ගියා. ඒ වුණාට මගෙන් සමාවවත් ඉල්ලුවේ නැහැ. එහෙම්මම අහංකාරකමට යන්න ගියා. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් ඇදියා සාරිපුත්තට එන්න කියන්න කියලා. ඒක ආරංචි වුණා සියලු භික්ෂුන් වහන්සේලාට. වේගෙන් භික්ෂුන් වහන්සේලා අතර මේක පැතිරිලා ගියා. මහමුගලන් මහරහතන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ ඇයි සාරිපුත්තයන් වහන්සේට එන්න කිව්වේ. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා භාග්‍යතුන් වහන්සේ ඇයි සාරිපුත්තයන් වහන්සේට එන්න කිව්වේ. තමන් කරුණ දන්නවා නමුත් උන්වහන්සේලා දෙදෙනත් ආවා. විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ වටේට එකතු වුණා. සඳහන් කරනවා කොටි වලින් එළියට වැඩ ගන්න බැරි වෙච්ච භික්ෂුන් වහන්සේලා දොර කවුළු අරගෙන බලාගෙන හිටියා කියලා. මොකද මේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කුටි වල ඉන්න වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා සඳහන් කළේ සාරිපුත්තයන් වහන්සේ අද සිංහනාද කරනවා ඒක අහන්න ඉන්න කියලා. ඒ නිසා ලොකු උනන්දුවක් තිබුණා. සරියුත් මහරහතන් වහන්සේ දන්නවා භාග්‍යතුන් වහන්සේ මා මෙතෙන්ට ගෙන්නුවේ මං ගැන නොදැන නෙමෙයි. නමුත් මං ගැන අනික් අයට කියලා දෙන්න. ඒකටයි මට මෙතෙන්ට එන්න කිව්වේ. උන්වහන්සේට කතා කරලා භාග්‍යතුන් වහන්සේ අහනවා සාරිපුත්ත හැබැයිද මේ භික්ෂුන් වහන්සේගේ ඇඟේ හැප්පිලා සිවුරු ගැටවටුවත් කඩලා සමාවවත් ඉල්ලගන්නේ නැතුව ගියා කියලා කියන්නේ. සාරිපුත්තයන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි මං ගැන ඔබ වහන්සේ දන්නවා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා. කොයි තරම් නිහතමානීද. අර එක තැනක සඳහන් කළා තදහු පබ්බජිතෝ සන්තෝ ජාතියා සත්ත වස්සිකෝ සෝපි මං අනුශාසෙය්‍ය සම්පටිච්චාමි මත්තකී. සරියුත් මහරහතන් වහන්සේට එක දවසක් එදාම පැවිදි වෙච්ච 7 අවුරුදු වයසේ පුංචි හාමුදුරු කෙනෙක් උන්වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි සිවුරු කොන බිම ගැටෙනවා කියලා. උන්වහන්සේ පසෙකට ගිහිල්ලා සිවුර හදාගෙන පොරවගෙන ඒ පුංචි හාමුදුරුව ළඟට ඇවිල්ලා උන්වහන්සේට බොහොම ප්‍රශංසා කළා. මගේ වැරද්දක් පෙන්නලා දුන්නා. ඔබ මගේ ගුරුවරයෙක් වාගේ. වරද පෙන්නලා දුන්න කෙනානේ. කවුද මේ කියන්නේ? සංඝ ශාසනයේ පළවෙනියා. අදම පැවිදි වෙච්ච 7 අවුරුදු වයසේ පොඩි සාමණේරයන් වහන්සේ නමකට. ඒකයි මේ සඳහන් කරන්නේ. තදහු පබ්බජිතෝ සත්තු 7 අවුරුදු වයසේ. ජාතියා සත්ත වස්සිකෝ ඉපදිලා තාම අවුරුදු 7යි. පැවිදි වෙලා තියෙන්නේ අදමයි. සෝපි මං අනුශාසෙය්‍ය. මට ඒක වටින්නේ. එහෙම කෙනා නමුත් මට අනුශාසනාවක් කරන්නේ නම් සම්පටිච්චාමි මත්තකේ ස්වාමීනි ඒක හිස් මුදුනින් පිළිගන්න තරම් නිහතමානී කෙනෙක් මම. මේ ආදි වශයෙන් කරුණු සඳහන් කළා. අංගුත්තර නවක නිපාතේ සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේට අර ස්වාමින් වහන්සේ කරපු චෝදනාවට උත්තර දුන්නේ නැහැටි. බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි මම හරියට මහ පොළොව වාගේ කෙනෙක් කියලා. ඇයි මේ මහ පොළොව වාගේ කියලා කියන්නේ? මේ මහ පොළොවට අපි කොච්චර දේවල් දානවද? වටිනා දේවල්,
රන් රිදී මුතුමැණි මේ මහ පොළොව සංගවගෙන දරාගෙන ඉන්නවා. සඳුන් වගේ ඊතා සුවඳ ද්‍රව්‍ය අපි මහ පොළොව මත හෙලනවා. නමුත් මගේ ශරීරය තුල වටිනා වස්තුන් මිල කරන්න බැරි තරම් සම්පත් එක් වෙලා රැස් වෙලා තියෙනවා කියලා මහ පොළොව කවදාවත්ම උඩඟු ස්වභාවයක් පෙන්වුවද? අකමැත්තක් පෙන්වුවද? ඊටාම පරම දුර්ගන්ධ වෙච්ච දේවල් අපි මේ මහ පොළොව උඩ දානවා. මල මූත්‍රාක් දානවා, සෙම්සොටුත් දානවා, මල කඳනුත් දානවා. කවදාවත් මහ පොළොව තරහ වුණාද? අපි එක කිසිම අවනාපයක් නැහැ. මේ ඕනම දෙයක් මහ පොළොව දරාගෙන ඉවසගෙන ඉන්නවා. සරියුත් මහ රහතන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මමත් මේ මහ පොළොව වගේ කියලා. ඕන දෙයක් ස්වාමීනි මං ඉවසනවා. මට කවුරුවත් එක්ක අමනාපයක් නැහැ. මට කවුරුවත් එක්ක තරහක් නැහැ. ස්වාමීනි මම ජලය වාගේ. ඇයි මම ජලය වාගේ කියලා සඳහන් කළේ? පින්නතුනි ජලයෙන් අපි කොච්චර අපිරිසිදු දේවල් හොදනවද? අපේ හැම අපද්‍රව්‍යයක්ම ගෙනහිල්ලා පිරිසිදු කරන්නේ ජලය උපයෝගී කරගෙන. ඒ වුණාට වතුර කවදාවත් අපි එක තරහ වුණාද මේ ඉන්නේ අපිරිසිදු දේවල් හොදන්නයි කියලා? අපිව පිරිසිදු කරලා දෙන්න උදව් කළා මිසක් කවදාවත් තරහ වුණේ නැහැ. එහෙමනම් ස්වාමීනි මට කවුරු මොනවා කීවත් මට කවුරු කොයි ආකාරයෙන් චෝදනා කළත් ඒ අයට පිහිටක් වෙන්න තියෙන හැම වෙලාවකම මම පිහිට වෙනවා. සරණ වෙනවා. මං ජලය වාගේ. ස්වාමීනි මම ගින්න වාගේ. ගින්නට පින්නතුනි මොන අපද්‍රව්‍ය දැම්මත් පුලුස්සලා දානවා. එහෙමනම් සඳහන් කළා ස්වාමීනි මට කවුරු කොහොම චෝදනා කළත් මං ඒක කාරණාවක් නිසාවත් කවුරුවත් එක්ක අමනාප වෙන්නේ. දේශසිතක් ඇති කරගන්නේ. මහ පුදුමාකාර ඉවසීමක් තිබුණා. අපි පිළිතුරු අහලා ඇති අර ඒක බමුණෙක් සරියුත් මහරහතන් වහන්සේගේ ඉවසීම ගැන අහලා බමුණට හිතුණ පරීක්ෂා කරන්න ඕනේ කියලා. ඒ හින්දා දවසක් සරියුත් මහරහතන් වහන්සේ වඩිනකොට මේ බමුණ පිටිපස්සෙන් දුවගෙන ගිහිල්ලා පිට මැද්දට හයියෙන් පාරක් ගැහුවා. සරියුත් මහරහතන් වහන්සේ හැරිලවත් බැලුවේ නැහැ. උන්වහන්සේ හේමම පාඩුවේ වඩිනවා. බමුණ බලාගෙන හිටියා. අනේ කිව්වා වගේම මේ ශ්‍රමණයන් වහන්සේ මොන තරම් ඉවසන සුළුද? කොයි තරම්නම් නිහතමානීද? ආයෙත් පිටිපස්සෙන් එලවගෙන ගිහිල්ලා ඉස්සරහින් රැකලා දන ගහලා වැන්දා. අනේ ස්වාමීනි මට සමා වෙනසේක්වා. සරියුත් මහරහතන් වහන්සේ ඇහුවා මොනා කළාටද කියලා. මොහොතකට කලින් පිටිපස්සෙන් ඇවිල්ලා පාරක් ගැහුවේ මම. ඔබ වහන්සේගේ ඉවසීම පරීක්ෂා කරන්න. අනේ ස්වාමීනි මට හිතුණා මං විශාල පාප කර්මයක් කරගත්තා. මට සමා වෙන්න ස්වාමීනි මට සමා වෙන්න කියලා සමා වෙල්ලුවා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ එහෙම කෙනෙක්. ඊළඟට ආයෙ සඳහන් කරනවා ස්වාමීනි මම සුළඟ වගේ කියලා. සුළඟ හැම තැනම හමාගෙන යනවා. සුවඳ තියෙන තැන්වල මල් වතු මැද්දිනුත් හමනවා. ඊටාම දුර්ගන්ධ තියෙන තැන් හරහාත් හමාගෙන යනවා. අපි හැමෝම ජීවත් වෙන්නේ ඒ හුළඟ නිසා. නමුත් අපි හුළඟට මොනතරම් අපද්‍රව්‍ය මුසු කරනවද? වාතය මොනතරම් දූෂණය කරනවද? අපිරිසිදු කරනවද? ඒ වුණාට මේ ඉන්නේ වාතය අපිරිසිදු කරන අයයි කියලා කවදාවත් හුළඟ අපි ගාවට එන්නේ නැතුව හිටියද? කවදාවත් එහෙම හිටියේ නෑ. සියලු දෙනාටම සමානවම සැලකුවා. එහෙනම් සරියුත් මහරහතන් වහන්සේ ගාවත් කිසිම උඩමුකමක් නෑ. ඕනෑම කෙනෙකුට ඊටාම නිහතමානීව සමානව සලකන ගතියක් උන්වහන්සේ ළඟ තිබුණා. ස්වාමීනි මම පාපිස්සක් වාගේ. පින්නතුනේ පාපිස්ස කියලා කියන්නේ අපේ පයට පෑගෙන සියලුම දේවල් අපි පිහලා දාන්නේ පාපිස්සේ. නමුත් ඇඳ ගාව තියෙන පාපිස්සවත් දොර ගාව තියෙන පාපිස්සවත්
අපි ගෙට එනකොට කවදාවත් අයින් වෙලා හැංගුන්නේ නැහැ. හැමදාම අපේ පාදේ පිරිසිදු කරලා තියන්න එතෙන්ටම වෙලා හිටියා. එහෙනම් සාරිපුත්තයන් වහන්සේට කවුරු කොහොම චෝදනා කළත් උන්වහන්සේ කවදාවත්ම තරහ වෙන්නේ නැහැ. ඕනෑම පුජ්‍යලයෙකුගේ නිවන් දොර ඇරීම වෙනුවෙන් උන්වහන්සේ හැම වෙලාවෙම සූදානම් වෙලා හිටියා. ස්වාමීනි මම එහෙම කෙනෙක්. ඊළඟට සඳහන් කළා මේ පාපිස්ස රාජකුමාරයාගේ කකුල පිහිනකුනුත් බලාගෙන හිටියා. සමහර කෙනෙක් කතා කරනවා වගේ සැඬොල් කුලේ කෙනෙක් පාය පිහිනකම් බලාගෙනත් හිටියා. එහෙනම් මේ උසස් කෙනෙක්ද මේ පහත් කෙනෙක්ද කියලා කවදාවත් පාපිස්ස හිතුවේ නැහැ. සරියුත් මහරහතන් වහන්සේත් පිහිට වෙනකොට උසස්ද පහත්ද කියලා කවදාවත් බැලුවේ නැහැ. කුලවත්ද කුලහීනද කියලා කවදාවත් බැලුවේ නැහැ. උසස් ගුණ ධර්ම තියෙන අයට ඒ උසස් ගුණ ධර්ම දියුණු කරගන්න උන්වහන්සේ තව උදව් කළා. කිසිම උසස් ගුණයක් නැති ඊටාම පහත් පාප ක්‍රියාවල නිරත වෙන අයට පාපයෙන් වැළකීලා කුසලයට එන්න උන්වහන්සේ අනුශාසනා කළා. එහෙනම් කවුරුවත් අත්හැරියේ නැහැ. පාපිස්සක් වාගේ. ඊළඟට සඳහන් කළා ස්වාමීනි මම සැඬොල් කොල්ලෙක් වාගේ. ඊටාම දුප්පත් සැඬොල් කොළුවෙක්. බඩගින්න ඉවස ගන්න බැරි තැන ගයක් ගානේ ගිහිල්ලා කෑම ඉල්ලනවා. දුප්පත් ගෙදර ගියත් පෝසත් ගෙදර ගියත් ඒ සැඬොල් කොළුවා දන්නවා මම සැඬොල් කියලා. දුප්පත් ගෙදර ගියත් එහෙමයි පෝසත් ගෙදර ගියත් එහෙමයි. Taman කවුද කියන කාරණාව හොඳටම දන්නවා. සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මමත් ඒ වාගේ. මමත් මේ පාත්‍රය අරගෙන ගයක් ගාන හිඟමනේ යනවා. රාජ මැදුරට ගියත් සිටු මැදුරට ගියත් මං රජ්ජුරුවන්ටත් සිටුතුමාටත් යම්සේ ඒ කෙරෙහි පිළිපැද්දද මං සැඬොල් ගෙදර ගියත් මං තවත් වෙනත් දුප්පත් ගෙදරකට දුප්පත් කුලයකට ගියත් මං ඒ අයටත් එකම විදිහට සැලකුවා එකම විදිහට පිහිට වුණා. මේ කරුණු කාරණා බුදුරජාණන් වහන්සේට සිහිපත් කළ සඳහන් කරනවා ස්වාමීනි මං අන් දෙක සිඳුන ගවයෙක් වගේ කියලා. මුලින් සිහිපත් කළා වගේ අං සිඳුන ගවයට දඟලන්න පුළුවන්කම තියෙනවා. නමුත් එයාට මහලොකු ගර්වයක් මාන්නයක් තියෙනවනේ එයාගේ අන්තට්ටුව නිසා. එහෙම නැති නිසා මිනිස්සු බය නැතුව එයාගේ ළඟට යනවා. අයින්න බෑ. ඒ නිසා සමහරු ඔළුවත් අත ගන්නවා. සමහරු කන් දෙකිනුත් අදිනවා. සමහරු බෙල්ල යටිනුත් අදිනවා. මොනවා කළත් බිම් බලාගෙන ඉන්නවා. ස්වාමීනි මං අන්සිදුන ගවයෙක් වාගේ. මෙහෙම කරුණු සඳහන් කරමින් තවත් සඳහන් කරනවා ස්වාමීනි පවිත්‍රකම උසස් කොට සලකන යම් කෙනෙක් ඊටාම පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක්. නිරන්තරයෙන් නාලා පිරිසිදු වෙලා සුවඳ ගල්වගෙන ඉන්නවා. අලුත් ඇඳුම් ඇඳගෙන. නමුත් එයාගේ ඇඟට හදිස්සියෙම ගැරණි කුණක් වැටෙනවා. එයා ඒකට කොහොමත්ම කැමති නෑ. නැවත වතාවක් ඇඟ පිරිසිදු කරගන්න උත්සාහ කරනවා. ඊටාම පිළිකුල් කරනවා ඒ ගැරණි කුණට. නමුත් ස්වාමීනි මගේ ශරීරයත් මහත් වූ පිළිකුල් වූ ශරීරයක්. නාවලා හෝදලා පිහලා පිරිසිදු කරලා තියෙන පිටපැත්ත. අභ්‍යන්තරයේ එහෙම පිරිසිදු කරන්න පහසු නෑ ඒක කරන්න. නමුත් පිටපැත්ත එහෙම පිරිසිදුවට පේන්න තිබුණට අභ්‍යන්තරයේ එහෙම කිසිම පිරිසිදුකමක් නෑ. මේ කාරණාව සඳහන් කරන තැන උන්වහන්සේ තව උදාහරණයක් පෙන්නනවා. මේ මස් ටිකක් අරගෙන ගිහිල්ලා බටකොළ පෙට්ටියක දාලා තියෙනවා. ටික වෙලාවක් තිබ්බහම ඒ මස් වලින් ගලන දියර අර බටකොළ පෙට්ටියෙන් බේරෙනවා. ඇතුලේ මස් තියෙනවා. නමුත් තැන් වලින් දිය වැක්කිරෙනවා. ස්වාමීනි මගේ ශරීරයත් ඒ වාගේ බටකොළ පෙට්ටියක් වාගේ. කුණු වෙච්ච ගැරඬි කුණක් වාගේ. අභ්‍යන්තරයේ තියෙන ඊටාම අපිරිසිදු වූ අපවිත්‍ර දේවල්.
මම දරාගෙන ඉන්නේ ඒ වාගේ මහා අපිරිසිදු කයක්. ස්වාමීනි මගේ ශරීරයේ පිටතට විවෘත වෙච්ච ලොකු දොරවල් 9ක් තියෙනවා. ඒ දොරවල් වලින් රෑ දවල් දෙකේම අපවිත්‍ර දේවල් පිටතට ගලනවා. ඒ වගේම මේ ශරීරයේ තවත් කෝටි ප්‍රකෝටි ගණන් දොරවල් එළියට විවෘත වෙමින් තියෙනවා. වරින් වර ඒ තැන් වලින් අපවිත්‍ර දේවල්ම ගලනවා. අපේ ශරීරයේ තියෙන හැම රෝම කූපයක් ගානේ සිදුරක් තියෙනවා. බොහොම මහන්සි වෙන වෙලාවට මුළු ශරීරයේම දහදියෙන් තෙත් වෙනවා. ඒ මේ පුංචි සිදුරු වලින් මේ දහදිය එළියට එනවා. අපවිත්‍ර බොහෝ දේවල් බහිශ්‍රාවය කරන්න පිටතට දාන්න දොරවල් 9ක් විවෘතයි කියලා සඳහන් කළා. එහෙමනම් ඒ දොරවල් වලින් දොරවල් 7ක්ම තියෙන්නේ වහන්න බැරි තැනක. අපි දොරවල් 2ක් විතරයි වහගෙන ඉන්නේ. අනිත් දොරවල් 7ම එලි මහනේ තියෙනවා. කෙනෙකුගේ මූණ දිහා බලලා තමයි අපි ප්‍රියමනාපයි ලස්සනයි කියලා ඉස්සෙල්ලා පිළිගත්තේ. නමුත් මේ දොරවල් 7ම කොහෙද තියෙන්නේ? මුහුණ ආශ්‍රිත කරගෙන. කන් සිදුරු 2යි, ඇස් 2යි, නාස් සිදුරු 2යි, මුඛයයි. වහලා තියාගන්න අමාරුයි. නමුත් හැම වෙලාවෙම අපද්‍රව්‍ය එළියට එනවා. මොහොතින් මොහොත අපි සමාජයට යනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙලා රෙදි කෑල්ලක් තියාගෙන ඇස්සක පිහලා දානවා. මොකද ටික සුදු පාට එකතු වෙලා එන දේවල් දීර්ඝ වෙලාවක් පිහින් නැතුව තිබ්බොත් කහ පාටට හැරිලා ගුරු පාටට හැරිලා එතන වේලෙනවා. නමුත් සුදු පාටට එකතු වෙලා තියෙනවා තව කෙනෙක් දැක්කහම දකින්න කෙනාට මහ පිළිකුලක් ඇති වෙනවා. කෙනෙක් පිළිකුල් හිතයි කියලා අපි නිතරම පිහිනවා. සෙම් රෝග උස්සන්න වෙච්ච වෙලාව නහසෙන් හැම වෙලාවෙම ගලනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම රෙදි කැල්ලක් තියාගෙන පිහිනවා. සමහර වෙලාවට කන් දෙකෙන් උතුරලා එළියටම ගලනවා. සමහර ඒවා මගට ඇවිල්ලා ශරීර උෂ්ණත්වය නිසා වේලිලා පිට කන තුල රැඳිලා තියෙනවා. පිට කනට ආසන්නේ. මාස 3-4න් සුද්ධ කිරුවේ නැත්තම් කැක්කුම එනවා. නිදාගත්ත වෙලාවට මේ කටින් අපද්‍රව්‍ය හැම වෙලාවෙම වැක්කිරෙනවා. බොහෝ වෙලාවට කෙනෙක් සමග කතා බහ කරනකොට දුර්ගන්ධයක් කටින් පිට වෙනවා. ඒ ඇතුලේ රන් රිදී මුතු මැණික් නෙමෙයි මේ ශාරීරියේ පුරාම තියෙන්නේ අකමැති අපවිත්‍ර දේවල්මයි. ලේ සැරව මල මූත්‍රා වලින් පිරීලා තියෙන මේ ශරීරය හරියට අසුචි පුරවපු කලගෙඩියක් වගේ. කලගෙඩියට අසුචි පුරවලා තියෙනවා පිටපැත්තෙන් ස්පර්ශ කරන්න පුළුවන්. හැබැයි කෙනෙක් දැනගත්තොත් තියෙන්නේ ඇතුලේ අසුචි කියලා පිටින්වත් ස්පර්ශ කරන්නේ නැහැ. නමුත් මැටි කලගෙඩිය පිටපැත්ත කොයිතරම් ලස්සනද. එක හැඩ වලින් එක මෝස්තර කරලා. ඒ නිසා අපි හරි ප්‍රියයි. අර කාරණාව දැනගත්තොත් නම් අපි ආයෙ නම් ස්පර්ශ කරන්නේ නැහැ. ඕකම නෙමෙයිද මේ කයේ තියෙන්නේ. මේ කයේ තියෙන්නේ ඒකමයි පිටපැත්තෙන් සරසලාස නොඑක ආකාරයෙන් විසිතුරු කරලා තියෙනවා. නමුත් ඊටාම සියුම් සිවියක් වගේ තියෙන මේ හැමට යටින් ස්පර්ශ කරන්න කිසිම කැමැත්තක් නැහැ. තුවාලයක් දැක්කොත් අනුන්ගේ තුවාලයක් අත ගන්න පුදුම කැමැත්තක් තියෙන්නේ. නමුත් මේ හැම ඊටාම ස්වල්ප ප්‍රමාණයක් සීරිලා ගියොත් මතුවෙන්නේ ඒ අප්‍රසන්න වූ අකමැති වූ මස් ස්වභාවයමයි. එහෙනම් එතනින් එහාට තියෙන කිසි දෙයකට කැමති නැහැ. මේ කරුණු සඳහන් කර එහෙම කයක් දරාගෙන ස්වාමීනි මා කුමකටනම් අහංකාර වෙන්නද? මා කුමකටනම් මාන්නක්කාර වෙන්නද? මා කුමකටනම් ස්වාමීනි උද්දච්ච වෙන්නද? භාග්‍යතුන් වහන්සේ මා ගැන නොදන්නව නෙවෙයි. මේ කරුණු අහනකොට රහතන් වහන්සේලා ධර්ම සංවේගයටපත් වුණා. උන්වහන්සේගේ නිහතමානීකම. පුතත්ජන භික්ෂුන් වහන්සේලාගේ ඇස් අගින් කඳුළු ගලන එක නතර කරන්න බැරුව ගියා. චෝදනා කරපු භික්ෂුන් වහන්සේ සම්පූර්ණයෙන්ම දාඩියෙන් නෑවිලා ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා සාරිපුත්ත
මේ අහිංසකයට අනුකම්පා කරන්න. මේ අහිංසකයට සමාව දෙන්න. සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ උත්කුටිකයෙන් ඉඳගෙන භාග්‍යතුන් වහන්සේට වැඳගෙන සඳහන් කළා ස්වාමීනි ඒ භික්ෂුව මගෙන් සමාව ඉල්ලනවා නම් මං සමාව දෙන්න කැමතියි. හැබැයි සමාව ඉල්ලන්න ඕනේ. ස්වාමීනි මම සාරිපුත්ත. මම මේ සියලු සංඝයා වහන්සේලාගේ ප්‍රධානියා. මේ ශාසනයේ මේ ඒ වෙලාවේ සඳහන් කරනවා. මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා හැටියට ඔබ වහන්සේ මට විරුදාවලිය දීලා තියෙනවා. නමුත් මං උන්වහන්සේ එක තරහ නැහැ. මගෙන් සමාව ඉල්ලුවොත් මං උන්වහන්සේට සමාව දෙනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා සමාව ගන්න. එහෙම නුනොත් හිස හත් කඩකට පුපුරනවා කියලා. උන්වහන්සේ සමාව ඉල්ලගත්තා. එතකොට සාරිපුත්තයන් වහන්සේගේ ගුණය උන්වහන්සේට චෝදනා කරපු කෙනෙක් සමාව ගත්තේ නැත්නම් හිස හත් කඩකට පුපුරනවා. මොන තරම් ගුණවත්ද? ඒ කාරණාව කතා කරන්න අපිට කාල වේලාව මදි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ එවන් උතුම් භික්ෂූන් වහන්සේ නමකගේ ශ්‍රේෂ්ඨ ගුණාංග. එහෙනම් ඔබ කියන්නේත් මම කියන්නේත් ඒ ශාසනයේම ශ්‍රාවකයෝ. එහෙමනම් අපි මොනතරම් හික්මිය යුතුද? කොයිතරම් නිහතමානී විය යුතුද? ආන් එදාටයි අපි බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ ගරු කරපු අය බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේට පිටුපාලා කවදාවත් මේ ශාසනයේ ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්කමක් නැති නිසා එහෙම අය දැක්කොත් අපිට හිතන්න තියෙන ඊටාම අහිංසකයෝ කියලා. ඒ අය ගැන අමනාපකම් ඇති කරගෙන කේන්ති අරගෙන කටයුතු කෙරුවොත් ඒක අපිට අලාභයක් වෙනවා. එහෙමනම් මේන් පේන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨත්වයමයි. අපිට කියලා දෙන්නේ උතුම් මගමයි. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා එහෙමනම් මේ නිවාත ගුණයෙන් යමෙක් තොරනම් ඊටාම පහත් උපතක් ඊළඟට ලැබෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ වගේ උතුමාණන් වහන්සේ නමක් ඒ කරුණ අපිට කියලා දුන්නේ නැත්නම් අපි ඒව දන්නේ නැහැ. සංසාරේ නොදැන කොයිතරම් සුනක වෙන්න ඇද්ද? කොයිතරම් වඳුරු වෙන්න ඇද්ද? කොයිතරම් පහත් කුල වල ඉපදෙන්න ඇද්ද? එහෙනම් මේ කරුණ දැනගන්නකොටයි තව ශ්‍රද්ධාව උපදින්නේ. ආන් නිසා තවත් ශ්‍රද්ධාව උපදවාගෙන හැබෑම ශ්‍රාවකයෝ බවට පත් වෙලා මේ සංසාරයෙන් එතර යන්න පාර හදාගන්න මේ ධර්ම කාරණාව මංගල සූත්‍රයේ සඳහන් වෙන මේ ගාථා රත්නයේ අන්තර්ගත මංගල කාරණා පහකින් අපි දෙවෙනි කාරණාවයි සාකච්ඡා කළේ. යමෙක් ගාව ඒ නිවාත ගුණේ නැත්තම් ඒක අවමංගල්‍යයක්මයි. නිවාත ගුණේ ඇත්නම් ඒක මංගල්‍යයක්මයි. අපි හැමෝගෙම ජීවිතවල මංගල්‍යයට අපි හරි කැමතියි. එවන් උතුම් මංගල්‍ය අවස්ථාවන්ගෙන් ජීවිතය පෝෂණය කරගත්ත අපිට මරණයත් තවත් එක මංගල්‍යයක් බවට පත් කරගන්න හොඳටම පුළුවන්කම තියෙනවා. එතෙන්ට යන්න අපි හැමෝටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ උතුම් වූ ධර්ම දේශනාව මේ විදිහට සිදු කරලා සද්ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා වෙනුවෙන්ම උතුම් ධර්ම දානමය පින්කමක් සිදු කරගන්න කටයුතු සම්පාදනය කරගත්ත සත්පුරුෂ පිරිස ඊටාම නිහතමානීව සිහිපත් කළා. ස්වාමීනි නමක් ගමක් මොකවත්ම අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ලෝකයට දානය කරන එක විතරයි. අපේ නමක් ගමක් කියන්න ගත කරන කාලයත් බුදුබණ පදයක් දේශනා කරනවා නම් ඒකටයි අපි හරි කැමති. කතා කළෙත් නිවාත ගුණය පිළිබඳව ඒකත් මහ පුදුම නිවාත ගුණයක්. එහෙනම් අපිට එහෙම පෝෂණය ලැබුණේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ නිසාමයි. තවත් ධර්ම මාර්ගයේ ශක්ති ප්‍රමාණයෙන් ඉදිරියටම ගමන් කරන්න ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයේ නොඅඩුවම උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි රැස් කරගත්ත සියලු පින් මෙවන් උතුම් ශාසනයක මෙවන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක දායාදේ අපිට ලැබලා දුන්නා. ආදරණීය දෙමව්පියන්ගේ ඉඳලා ශිල්පයේ ශාස්ත්‍රයේ කියලා දුන්න ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ගේ ඉඳලා ජීවිතේ මෙතෙන්ට ගොඩනගන්න උදව් උපකාර කරපු සියලුම සත්පුරුෂයන්ගේ ඉඳලා හැම කෙනෙකුටම මේ පින් අනුමෝදන් වේවා. සද්ධර්ම